හරි normalization ගැන කතා බහ කරනකොට මුලින්ම අඳුන ගන්න ඕන දේ තමයි මේ normalization කියලා කියන්නේ ER diagram එක අපි හරි විදියට ඇඳේ නැති වුණාම අපිට හැදෙන ස්කීමා එක ඒක දුර්වලතා සහිතව හැදෙන්න පුළුවන් ස්කීම එකක් right එතකොට ඒ දුර්වලතාවන් එක්ක තියෙනකොට ටේබල් එකකින් දත්ත හොයා ගන්නකොට දත්ත අප්ඩේට් කරගන්නකොට දත්ත ඩිලීට් කරනකොට අපිට ගැටලු වෙනවා right එතකොට අපිට ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා කොහොමද මේ ගැටලු මග හරවා ගන්න කියන එක right එතකොට ඒක නිසා අර නිවැරදි ආකාරයට ER diagram එකක් ඇඳලා අපි ෆයිනලයිස් කරගන්නේ නැති tables අපිට සිද්ධ වෙනවා මේ normalization කියන process එක හරහා යවලා normalize වෙච්ච නැත්නම් අර හරියට ඇඳපු ER diagram එකකින් එළියට හම්බෙන table එකක් බවට පරිවර්තනය කරගන්න. right ඒකට තමයි අපි මේ normalization කියන process එක සිද්ධ කරන්නේ. right එතකොට දැන් අපි මේ දුර්වලතාවන් ගැන කතා කරනකොට මේ උඩ තිබ්බ දුර්වලතාවන් තුන ගැන කතා කරා. data එකක් ඇතුළත් කරන්න නොහැකි වෙන අවස්ථාවන් තියෙනවා right එතනදී අපි කතා බහ කරේ මේ තනි table එක දිහා අපි බැලුවොත් employee ID sales person sales office office number customer 1 customer 2 customer 3 කියලා customers ලා ගැන column 3ක store කරගෙන ඉන්න table එකක් මෙතනදී sales office එකක් අලුතෙන් හැදුවොත් sales office එක ගැන විස්තර ඇතුළත් කරන්න යනකොට ගැටලුවක් එනවා ඒ sales office එකට තාම සේවකයන් බදවා ගැනීමක් සිදු කරලා නැත්නම් අපිට මෙන්න මේ අගයන් දෙක පුරවන්න බැරි වෙනවා. ඒතර මේගොල්ලෝ මේ අගයකින් employee ID කියන එක්කෙනාගෙන් නිරූපණය කිරීම කරන්නේ මේ table එකේ තියෙන primary key එක. එතකොට primary key එකක් දාන්න නැතුව අපිට බෑ මේ office එකේ detail ඇතුළත් කරලා තියාගන්න. එතකොට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් insert කරන්න යනකොට. data දාගන්න විදිහක් නැහැ. බාධාවක් නැතිව. right? දැන් මේ මෙතන ඔයගලන්ට මේ පෙන්නලා තියෙන table එක නිවැරදි ආකාරයට නිර්මාණය වෙච්ච table එකක් නෙමෙයි. හරි fields ටිකත් එක්ක නැත්නම් අවශ්‍ය fields ටිකත් එක්ක එහෙම නැත්නම් අපි ER diagram එකකින් අර scheme එක කියලා ලියලා අරගන්න table එකක් නෙවෙයි මේ තියෙන්නේ. ඔක්කොම data එකේ දාගත්ත table එකක් තියෙනවා. ඊළඟට මේ update anomaly එකේදී අපි කතා කරා update කිරීමේ තියෙන අපහසුතාවය. right? එතකොට එතනදී අපි කතා කරේ මේ චිකාගෝ කියන office එකේ office number එක වෙනස් කරනවා. එතකොට ඒක චිකාගෝ කියන එක තැන් කීපයක ලියවිලා තියෙනවා මේ උදාහරණ නම් තැන් දෙකක ලියවිලා තියෙනවා එතකොට ඒ තැන් දෙකේම data අපි අප්ඩේට් කරන්න ඕන එතකොට ඕක ගොඩාක් තැන් වල අප්ඩේට් කරන්න වුණොත් නැවත ඒ කියන්නේ එකම දත්තේ නැවත තිබිලා ගොඩාක් තැන් වල අප්ඩේට් කරන්න වුණොත් එකක් අපිට වෙලාවක් යනවා මේ වැඩේ කරගන්න ඊළඟ දේ තමයි මේ වැඩේ කරගන්න ගියාම අපේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. right? ඒක පසු කාලෙකදී මොන දත්තයද නිවැරදි කියන තැනට ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන චිකාගෝ office එකේ office numbers දෙකනේ තියෙන්නේ. මේ දෙක අපි අප්ඩේට් කරනකොට එක number එකක් වර්ධිනවා මොකක් හරි එක entry එකක. ඒතර ඊළඟ දවසේ බලනකොට අපිට පේන්නේ චිකාගෝ වලට අදාළව office numbers දෙකක් තියෙනවා. ඒ තියෙන office numbers දෙකෙන් මොන එකද හරි කියන එක අපිට හිතා ගන්න බැරි වෙලා යනවා. right? ඒකට ඒ වගේ updation anomalies එන්න පුළුවන්. right? දුර්වලතාවයන් එන්න පුළුවන්. ඊළඟට delete කරනකොට දැන් මෙතනදී මේගොල්ලෝ අරගෙන තියෙන මේ ජෝන් හන්ට් කියන පුද්ගලයා විශ්‍රාම යනවා. කියලා නම් තියෙනවා. ඒකට විශ්‍රාම ගියාම ජෝන් හන්ට් කියන entry එක අපි database එකෙන් අස් කරන්න ඕනේ. හැබැයි ජෝන් හන්ට් කියන කෙනා අස් වෙනවා කියලා කියන්නේ එයා සම්බන්ධයෙන් තියෙන සම්පූර්ණ රෙකෝඩ් එකම delete වෙලා යනවා කියන එක. මොකද අපි රෙකෝඩ් එකකින් භාගයක් delete කරලා තියන්න බෑ.
එතකොට මේ රෙකෝඩ් එක ඩිලීට් වෙනවා කියලා කියන්නේ නිව්යෝර්ක් බ්‍රාන්ච් එකට අදාළව තියෙන කස්ටමර්ස් ලගේ ඩීටේල්ස් සහ නිව්යෝර්ක් බ්‍රාන්ච් එකේ ඩීටේල්ස් ඔක්කොම ඩිලීට් වෙලා යනවා කියන්නේ. right? ඒතර ඔය වගේ anomalies දුර්වලතාවයන් වලට ලක් වෙන්න පුළුවන්. ඔයා ER diagram එකකින් හරි table එක derive නොකරොත් සහ ඔයා ER table එකක් අඳින්නවත් නැතුව නිකම්ම හිතුමතේට table එකක් ඇඳලා දත්ත ගබඩා කරන්න ගියොත්. එතකොට එහෙම අවස්ථාවක් තමයි මම මේ මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් මෙතන අපි අවස්ථාව විදිහට සලකලා තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන බොහොම සරල අවස්ථාවක්. කියලා දෙනවා පාසලක ශිෂ්‍යයෙකුට සහභාගී විය හැකි ක්‍රීඩාවන් කිහිපයක් ඇති අතර ක්‍රීඩාවක් සඳහා බොහෝ ශිෂ්‍යයන් සහභාගී වේ. එමෙන්ම යම් ක්‍රීඩාවක් පුහුණු වීම සඳහා ශිෂ්‍යයෙකුට නිශ්චිත පැය ගණනක් වෙන් කර ඇත. රෝග තමයි සාමාන්‍ය සරල සිදුවීම. එතකොට ඕකට අදාළව දත්ත ගබඩා කරන්න යනකොට දත්ත ගබඩා කරගෙන තියෙනවා ටේබල් එකක. ඒ ටේබල් එකට නම දීලා තියෙනවා ස්ටුඩන්ට් ටේබල් එක කියලා. ඒකේ දත්ත ගබඩා කරන් තියෙනවා ළමයාගේ නම, මුලින්ම ඉන්ඩෙක්ස් නම්බර් එක ළමයාගේ ඇතුළත් ත්‍රිමේ අංකය හෝ අණු අංකය, නම, ඊළඟට නගරය, ඊළඟට පෝස්ටල් කෝඩ් එක ඒ නගරයට අදාළව, එයා කරන ස්පෝර්ට් එකේ ඩීටේල්ස් ඊළඟට තියෙනවා. රයිට්? ඒ වගේම එක එක ස්පෝර්ට් එක ප්‍රැක්ටිස් කරන්න කොච්චර පැය ගාණක් තියෙනවද කියන එක ඊළඟට තියෙනවා. එතකොට මේ ආකාරයේ ටේබල් එකක් ඔයගලන්ට හම්බුනොත් මුලින්ම දකින්න තියෙන දුර්වලතාවය තමයි මේ එකම જાතියේ කොලම්ස් ස්පෝර්ට් 1 ඊළඟට ස්පෝර්ට් 2 කියන විදිහට මේ එකම જાතියේ දත්තය දෙකේම සේව් වෙන්නේ ස්පෝර්ට්ස්. නමුත් ඒක කොලම්ස් දෙකක්. ඒ කියන්නේ එක කොලම් එකක් අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තියෙනවා එකම වර්ගයේ දත්තයක් ගබඩා කර ගැනීම සඳහා. ඊළඟට ප්‍රැක්ටිස් අවර්ස් පැත්ත ගත්තොත් ප්‍රැක්ටිස් අවර්ස් වලත් ඒ ගැටලුව එනවා. එතකොට එක ස්පෝර්ට් එකකට දාලා ප්‍රැක්ටිස් අවර්ස්, තව ස්පෝර්ට් එකකට දාලා ප්‍රැක්ටිස් අවර්ස්. දැන් මෙතනදී අපිට සීමාවක් කරලා නැහැනේ එක ළමයාට ස්පෝර්ට් දෙකයි කරන්න පුළුවන් කියලා. හදිසියෙවත් 0.01 කියන එක තව ස්පෝර්ට් එකක් කරන්න ගියොත් අපිට මේ ටේබල් එක ලොකු කරන්න වෙනවා ස්පෝර්ට් 3 ප්‍රැක්ටිස් අවර්ස් කියලා තව තීරුවක් දාන්න වෙනවා. මොකද නැතුව ගබඩා කිරීමේ වෙන ක්‍රමවේදයක් නැහැ. එතකොට එතනදී මේ ස්පෝර්ට් සහ ප්‍රැක්ටිස් අවර්ස් කියන කොලම්ස් අනවශ්‍ය ලෙස නැවත නැවතත් යෙදීමක් නැත්නම් රිපීට් වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපේ ක්‍රියාවලිය වෙන්න ඕනේ ඔන්න ඔය කියන ගැටලු ටික මගහරවගෙන මෙයා තර්ඩ් නෝමල් පැත්තට අරගෙන යන්න. right? එතකොට ඔයගලගේ ටේබල් එකේ ඕගොල්ලෝ අඳුනගත්තොත් අනවශ්‍ය විදිහට රිපීට් වෙන දත්ත තියෙනවා කියලා. එතනදී බොහොම වැදගත් අනවශ්‍ය කියන වචන. අනවශ්‍ය විදිහට රිපීට් වෙන දත්ත තියෙනවා නම් තපරකින් ළමයි එතකොට ටේබල් එකේ අනවශ්‍ය විදිහට කොලම්ස් යෙදිලා තියෙනවා නම් එකම જાතියේ අපි කියනවා ටේබල් එකක් 0th normal form එකකින් ඉන්නේ කියලා. බිඳුව කියන නැත්නම් ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ ඉන්නවා කියලා අපි කියනවා. හරි. ඕක පැහැදිලිද ළමයි? zero normal form එක නැත්නම් ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාව. හරි.
එතකොට මම මෙතන පහළ ඕගලන්ට දීලා තියෙනවා මේ ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ සිට පළමු ප්‍රමත කරන අවස්ථාවට සිද්ධ වෙන කන්වර්ෂන් එක තමයි උතන පහළ කතා කරලා තියෙන්නේ. ඒ ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ ගැටලු දෙක ගැන මම කතා කරලා තියෙනවා. එකක් තමයි අර අනවශ්‍ය විදිහට දත්ත අණු පිටපත් වීම. නැත්නම් කොලම්ස් අණු පිටපත් වීම ශේෂ්ත්‍රයේදී. මේ ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ තියෙන්න පුළුවන් තව ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි දත්ත ඇටොමික් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. right? දත්ත ඇටොමික් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ මම මෙතන පෙන්නලා තියෙන මේ උදාහරණය වගේ. දැන් මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකක්. අපි ඩේටාබේස් එකක තනි තීරුවක ගබඩා කිරීමක් කරන්නේ නැහැ. right? මේ තුන්දෙනා තැන් කෙනෙක් පේලි තුනක නැත්නම් පේල් නෙවෙයි තීරු තුනක ගබඩා කිරීම කරන්නේ. අංකයේ තියෙනවා ඊළඟට address line 1 ඊළඟට address line 2 ඔය විදිහට කොටස් තුනකට අපි අර composite attribute එක ගැන කතා කරනකොට නේද නම කොටස් වලට වෙන් වෙනවා කියලා කතා වුණේ. අන්න ඒ වගේ මේකේ ගබඩා කිරීමක් සිද්ධ වෙන්නේ වෙන වෙනම. එකට ගබඩා කරන්නේ නැහැ කොයිම වෙලාවකවත්. එහෙම ගබඩා කරොත් අපි කියනවා දත්ත පරමාණුක ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ කියලා. ඇටොමික් ලෙවල් එකෙන් නෙවෙයි තියෙන්නේ කියලා. right? එතකොට ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ පැවතීමට ගැටලු වර්ග දෙකයි. එකක් තමයි කොලම්ස් අනවශ්‍ය විදිහට රිපීට් වීම සහ දත්තයක් ඇටොමික් නොවීම පරමාණුක ආකාරයෙන් නොතිබීම. ඔය ලක්ෂණ දෙක තියෙනවා නම් අපි කියනවා එයා ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ ඉන්නේ කියලා. එතකොට ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ ඉන්න කෙනෙක් එකපාරට තුන්වෙනි ප්‍රමත කරන අවස්ථාව නැත්නම් 0NF ඉන්න කෙනෙක් 3NF කරන්න බෑ. NF කියලා කියන්නේ අපි normal form කියන එක. එතකොට 0NF කියන ඉන්න කෙනෙක් එකපාරට 3NF වලට පන්නන්න බෑ. අපි try කරන්නේ 0NF කියන කෙනා 1NF වලට අරගන්න. එතකොට සමහර tables තියෙනවා 0NF ඉඳලා 1NF වියපු ගමන් ඒගොල්ලන්ට පුළුවන් 2NF automatically qualify වෙන්න සහ 3NF automatically qualify වෙන්න. ඒක situation එකට අදාළයි. නැත්තම් ඔයගොල්ලෝ ප්‍රමතකරණය කරන්න යන table එකට අදාළයි. right. හරි. එතකොට ගැටලු තමයි අනවශ්‍ය විදිහට columns repeat වෙම සහ දත්ත පරමාණුක ආකාරයෙන් නොතිබීම. right. ඊළඟට මේකේ විසඳුම විදිහට මේගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ අනවශ්‍ය ලෙස නැවත නැවතත් යෙදී ඇති එකම වර්ගයේ දත්ත සහිත ක්ෂේත්‍ර වෙනම වකුවක් ලෙස වෙන් කිරීම. right. එතකොට ඒක පළමු ප්‍රමත කරන අවස්ථාවට උසස් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි පරමාණුක ආකාරයෙන් නැති දත්ත තියෙනවා නම් ඒවා පරමාණුක ආකාරයට manage කිරීම. right. එතකොට ඒක පළමු ප්‍රමත කරන අවස්ථාවට අප්ඩේට් වෙනවා. හරි. එතකොට පැහැදිලිද zero normal form 0NF එකේ තියෙන හේතුව සහ 1NF කරන්න අවශ්‍ය දේවල් ටික පැහැදිලිද? ඔව්ලමයි. හරි. right. okay. දැන් අපි බලමු අපේ අර table එකට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. right. මේ table එකේ මම එදත් කිව්වා මේ මගේ සංකල වරහන මේ පොඩි වරහන postal code එක දක්වා දික් වෙන්න ඕනේ. මේ දිග වරහන sport 1 කියන තැනින් නතර වෙන්න ඕනේ කියලා. right. ඒක පොඩ්ඩක් හදා ගන්න ළමයි. එදා හිටපු නැති අය ඉන්නවා නම් අපි සිද්ධ කරන්න ඕන වෙනස්කම විදිහට කතා බහ කරේ මේක මෙහෙම වෙන්න ඕන.
right මේගොල්ලෝ මෙතනින් කැඩෙන්න ඕන right ඒ කියන්නේ මෙන්න මෙතනින් ටේබල් එක දෙකට කැඩෙනවා ඇයි එතනින් ටේබල් එක දෙකට කැඩෙන්නේ එතනින් දකුණට පැත්තට තමයි sport 1 practice hours sport 2 practice hours කියලා තියෙන්නේ right එතකොට මේ අලු පාටෙන් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ zeroth normal form හිටපු විදිහ right එයාව first normal form වලට වෙනස් කරන්න පුළුවන් වුණා මේ පහළ තියෙන වෙන් කිරීම සිද්ධ කරාම right මේක ක්ලියර් කරලා දාන්නම් right එතකොට මේ ලොකු ටේබල් එක කොහොමද මේගොල්ලෝ පොඩි කරලා තියෙන්නේ නැත්නම් පුංචි කොටස් දෙකකට කඩලා තියෙන්නේ කොහොමද මෙන්න මෙහෙම index name city postal code ඔය හතර දෙනා නැවත නැවත යෙදෙන කට්ටිය නෙවෙයි ඒ ටික එහෙම තියලා නැවත නැවත යෙදෙන කට්ටියව වෙනම ටේබල් එකකට අරගන්නවා ඒ වෙනම ටේබල් එකකට ගන්නකොට අර රිපීට් නොවෙච්ච දේවල් ටික එක ටේබල් එකක ඉන්නවා වගේම තමයි දෙවෙනි ටේබල් එකේ ඩීටේල් ටික එතනට එන්නේ මොකද දෙවෙනි ටේබල් එකේදී මේගොල්ලෝ අනවශ්‍ය විදිහට රිපීට් වෙන එක තමයි අපි නතර කරගන්න හදන්නේ right ඒ නිසා මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ index name city postal code මේ කියන හතර දෙනා එක ටේබල් එකකට දාලා තියෙනවා ඊළඟ ටේබල් එකේ තියෙනවා SID index support name practice hours right ඒතර උතනදී අපේ දෙවෙනි ටේබල් එකට මේ උඩ ටේබල් එකෙන් ඉතිරි උනේ කවුද ස්පෝර්ට් එකේ නමයි practice hours විතරයි right එතකොට ස්පෝර්ට් නේම් එකයි ප්‍රැක්ටිස් අවර්ස් උයි දාගත්තම අපිට තේරෙනවා මේ ප්‍රැක්ටිස් අවර්ස් කියන කෙනා විශේෂයෙන් ප්‍රැක්ටිස් අවර්ස් කියන කෙනා අපිට උවමනා වෙන්නේ එක් ශිෂ්‍යයෙක් එක ක්‍රීඩාවකට කොච්චර ලකුණු ප්‍රමාණයක් වෙන් කර ගන්නවාද කියන concept එක මත right එතකොට දැන් මේ උඩ තියෙන අලු පාට ටේබල් එක දිහා ඔයගොල්ලෝ බැලුවොත් student id and index දෙක මතම රඳාපවතින කෙනෙක් තමයි practice hours කියලා කියන්නේ මොන ළමයාද මොන ක්‍රීඩාව සඳහාද ඒකට මේ දෙන්නම එකතු වෙලා තමයි ඒකට උත්තරයක් දෙන්න පුළුවන් right එතකොට ඒ නිසා practice hours ගන්න අඳුන ගන්න අපිට ඕන වෙනවා SID එකයි index එකයි. මොකද ඒක තියෙන්නේ ස්පෝර්ට් එකක් වෙනුවෙන් ළමයෙකු වැය කරන කාලය. right එතකොට අපි මොකද කරන්නේ SID එකයි index එකයි. උතන්ට අරගන්නවා. අරගෙන ඒ දෙන්න composite primary key එකක්. මේ සංයුක්ත ප්‍රාථමික අතුරක් හදාගෙන අපි කියනවා right practice hours කියන එක මේ දෙන්න මතම depend වෙලා සිද්ධ වෙන දෙයක් කියලා. එතකොට tables කැඩෙනවා සරල විදිහට tables දෙකකට. නේද student table කියලා එකකුයි එකකින් ඉතිරි වෙලා අස් කරපු set එක sport table කියලා මම අරගත්තා. මොකද sport ගැන details තියෙන නිසා. පැහැදිලිද ඔය කරපු ක්‍රියාවලිය? ඕකේ ගැටලු තියෙනවා නම් අහන්න. right අනිත් අය තමයි ඉන්නව නේද?
ළමයි පැහැදිලි නැද්ද වැඩේ? ඔව් විහන්සා ස්පෝර්ට් ටේබල් එකේ SID එකයි ඉන්ඩෙක්ස් එකයි දෙකම ප්‍රයිමරි කී හේතුව මේ ප්‍රැක්ටිස් අවර්ස් කියන එක නැත්තම් ඩිෆයින් කරගන්න බැරි වෙනවා. මොන ළමයා වෙනුවෙන් මොන ක්‍රීඩාව වෙනුවෙන් ද කියන එක ඩිෆයින් කරගන්න බැරි වෙනවා. එතකොට ඒ දෙන්නට කියන්නේ කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක් තමයි. පැහැදිලිද විහන්සා? right. අනිත් ළමයි මේ වැඩේ තේරුණාද? ළමයි මං කියන එක ඇහෙනව නේද පැහැදිලිව? තේරුණා. right. හරි. ඊළඟට දැන් උතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අර අනවශ්‍ය විදිහට රිපීට් වෙන කට්ටියව එක ටේබල් එකකට ගත්තම අපිට හම්බෙනවා පළමු ප්‍රමත කරන අවස්ථාවේ ටේබල්ස් දෙකක්. එක්කෙනෙක් ස්ටුඩන්ට් ටේබල් අනිත් එක්කෙනාට මම නම දුන්නා ස්පෝර්ට් ටේබල් කියලා. right. එතකොට මම කිව්වා පළමු ප්‍රමත කරන අවස්ථාවට තමයි බිංදුව ඉඳලා එන්න පුළුවන්. ඒක එකටාම එකෙන් දෙකට යන්නේ. දෙකටාම දෙකෙන් තමයි තුනට යන්න පුළුවන් වෙන්නේ. තුනට ගියාම වැඩේ පර්ෆෙක්ට්. right. එතකොට දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට යන්නේ කොහොමද? යන්න බැරි වෙන්න මොනවාද තියෙන ගැටලු කියන එක තමයි ඊළඟට ඔයගලන්ට පෙන්නලා දීලා තියෙන්නේ. right. ඊළඟ එකේ කතා කරනවා දැන් කලින් තනි ටේබල් එක තිබ්බ එක දැන් අපිට ටේබල්ස් දෙකක් තියෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රමත කරන අවස්ථාවේ ටේබල් කියලා හම්බෙන්නේ දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට යොමු කරන්න. right. එතකොට මේ දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට ය아가න්න බැරි හේතු තමයි මේ ආංශික පරායත්තතාවය සහ පරායත්ත නොවීම කියලා අපි හඳුන්වන්නේ. කියන්නේ ආංශික පරායත්තතාව තියෙනවා නම් partial dependency කියලා කියනවා අපි ඉංග්‍රීසියෙන්. අපිට second normal form qualified වෙන්න බෑ. පරායත්ත නොවීම කියන්නේ රඳා පැවැත්මක් නැතිවීම තියෙනවා නම් එතනත් අපිට second normal form එකට ය아가න්න බෑ. මොකද්ද මේ පරායත්ත වෙනවා කියලා කියන්නේ? පරායත්ත වෙනවා කියලා කියන්නේ බොහෝම සරලව ටේබල් එකක තියෙනවානේ ප්‍රයිමරි කී එකක්. උදාහරණයක් විදිහට ඕගලන්ගේ ඉස්කෝලේ අරගත්තොත් ඉස්කෝලේ ශිෂ්‍යයන්ට අදාළව තියෙන ප්‍රයිමරි කී එක තමයි ඕගලන්ට ඇඩ්මිෂන් නම්බර් එක විදිහට හම්බෙන දේ. ඇඩ්මිෂන් නම්බර් කියන එක කොයිම අවස්ථාවකවත් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔය ඇඩ්මිෂන් නම්බර් එක මත ඔයාගේ අනෙකුත් දත්ත ඔක්කොම රඳා පැවැත්මක් කරනවා. මොකද ඔයාව ඉස්කෝලේදී විශාල පිරිසක් ඉන්න ඉස්කෝලේදී ඔයා ගැන හොයන්න කිව්වොත් ඔයාව හොයාගන්න පුළුවන් වෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක කියන ප්‍රයිමරි කී එක පාවිච්චි කරලා. right. වෙන දේවල් වලින් ඔයාව හොයාගන්න වෙන්නේ නැහැ. එතකොට ඔය ආංශික පරායත්තතාවය නැත්නම් පරායත්ත නොවීම කියන එක නෝමුනේ කියන පරායත්ත නොවෙනවා කියලා කියන්නේ ඔයාගේ විස්තර නැත්නම් ප්‍රයිමරි කී එකකට අදාළව මැනේජ් කරගන්න බැරි නැත්නම් ප්‍රයිමරි කී එක මත රඳා නොපවතින ශේෂ්ත්‍රයක් අගේ ටේබල් එක ඇතුලේ තියෙනවා නම් අන්න යාට කියනවා අපි පරායත්ත නොවීම කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇඩ්මිෂන් නම්බර් එක ගත්තොත් ඇඩ්මිෂන් නම්බර් එක රඳා පවතිනවා ළමයාගේ නම. right. ඒක මත ළමයාගේ උපන්දිනය ළමයාගේ ඇඩ්‍රස් එක. right. ඔය කියන දේවල් රඳා පැවැත්මක් තියෙනවා. නමුත් අපි දන්නවා ළමයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක
ඉන්ඩෙක්ස් නම්බර එක මත රඳා පවතින්නේ. ඉන්ඩෙක්ස් නම්බර එක මත සබ්ජෙක්ට් එක රඳා පැවතියොත් වෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර එකකින් ඉන්ඩෙක්ස් නම්බර එක වෙනස් වෙනකොට සබ්ජෙක්ට් එකකට ඒකේ බලපෑමක් සිද්ධ වෙනවා. දැන් ළමයි සරල දුවත් ළමයි මාරු වුණා කියලා ගුරුවරයා උගන්වන විෂය ප්‍රමාණය වෙනස් කරගන්න නැහැ. අන්න ඒ වගේ. එතකොට ඔය ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් තියෙන ටේබල් එකක subject id subject name වගේ තිබ්බොත් අන්න ඒ අවස්ථාව අපි කියනවා non dependency කියලා. right දැන් මේ මෙතන තියෙන මේ තියෙන උදාහරණ දෙකේ මේ පළමු ප්‍රමත කරන අවස්ථාවට පත් වෙච්ච දෙන්නනේ දැන් අලු පාටින් ඉන්නේ. මෙතන non dependency ඇත්තටම මට පෙන්වන්න විදිහක් නැහැ. පෙන්වන්න තරක් නැහැ ඇත්තටම මෙතන. right මට උදාහරණයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. මේ ස්ටුඩන්ට් ටේබල් එකේම වෙනම තීරුවක් තිබ්බනම් subject name කියලා. right එතන මේ name කියන කෙනා city කියන කෙනා postal code කියන තුන් දෙනාම index එක මත රඳා පවතිනවා. මොකද index එක කියලා කියන්නේ ළමයා වඳුන ගන්න අංකය. එතකොට ළමයාගේ නම, ළමයාගේ නගරය, ළමයාගේ postal code එක කියන ඔක්කොම ටික රඳා පැවැත්මක් සිද්ධ වෙනවා. ඉන්න විහංස මං කියන්නම් ඉන්න. right නමුත් මේ කියන කෙනා subject name එක කොහිම වෙලාවකවත් index එක මත රඳා පවතින්නේ නැහැ. ළමයාගේ අංකය මොකක් වුණත් subject එකේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. රඳා පැවැත්මක් තියෙනවා නම් එහෙම වෙනස් වෙන්න ඕනේ. right ඔන්න ඕකට ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවට අපි කියනවා non dependency පරායත්ත නොවීම කියලා. පරායත්ත නොවීම පැහැදිලිද ළමයි? ඔව් ළමයි පරායත්ත නොවීම පැහැදිලිද? right හරි එක්කෙනයි රෙස්පොන්ඩ් කරේ අනිත් කට්ටිය මොකද තත්ත්වය? ළමයි ළමයි අනිත් අයට තේරුනේ නැද්ද? right okay හරි හරි ඊළඟට මේ ආංශික පරායත්තතාවය ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් partial dependent වෙනවා කියලා. මේ partial dependency ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ යම් කිසි ටේබල් එකක දේවල් නැත්නම් යම් කිසි ටේබල් එකක තියෙන records තීරු දෙකක් මත රඳා පැවැත්මක් සිද්ධ වෙන අවස්ථාවක්. මොකද composite primary key එකක් හැදුනම තමයි අපිට ඔය partial dependency කියන එක කතා බහ කරන්න පුළුවන්. right දැන් මේ sport table එකේ ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. SID and index කියන දෙන්න තමයි primary key එක විදිහට වැඩ කරන්නේ. ඒතර මේ දෙන්න මතම රඳා පවතින එක්කෙනෙක් තමයි sport ID. sorry practice hours. මොකද ළමයෙක් යම් කිසි කාලයක් සඳහා වියදම් කරන hours ප්‍රමාණය. ඒ කියන්නේ එක ළමයෙක් එක ස්පෝර්ට් එකක් වෙනුවෙන් වැය කරන ලබන පැය ගන්න.
එතකොට ඒක පැහැදිලිවම SID එකයි ඉන්ඩෙක්ස් එකයි මත රඳා පවතින්න ඕනේ. මොකද ළමයා නැතුව අපිට කතා කරන්න බෑ ප්‍රැක්ටිස් අවර්ස් ගන්න. ආයි ස්පෝර්ට් එක නැතුව අපිට කතා කරන්නත් බෑ ප්‍රැක්ටිස් අවර්ස් ගන්න. එතකොට අපි ගත්තොත් සමන් කියන ශිෂ්‍යයා ක්‍රිකට් වලට පැය දෙකක් පාවිච්චි කරනවා. right? දැන් මේ ස්පෝර්ට් නේම් කියන එක කෙනා ගත්තොත් ස්පෝර්ට් නේම් කියන කෙනා ගත්තොත් මෙයා රඳා පවතින්නේ SID එක මත විතරයි. මොකද ස්පෝර්ට් එකක දේවල් වෙනස් වෙන්නේ නැහැනේ. ඔයගලන්ට ස්ටුඩන්ට් කෙනෙකුට අදාළව SID එක චේන්ජ් වුණා හරි මොකක් හෝ වෙනසකට ස්පෝර්ට් නේම් එක පාවිච්චි වෙන්නේ SID නැත්නම් ස්පෝර්ට් නේම් එක රඳාපවතින SID එක මත විතරයි. ඔයගලන්ට පේනවා ඇති මෙතන SID එක S1 වෙන කෙනා ගේ නම ක්‍රිකට්. ආයෙත් මෙතන S1 වෙනකොට ක්‍රිකට්. හැබැයි මෙතන තියෙන 001 මෙතන තියෙන 002. right? ඒ කියන්නේ අර ප්‍රාථමික යතුරෙන් කොටසක් මත තමයි රඳා පැවැත්ම තියෙන්නේ. right? එතකොට ඔන්න ඔය අවස්ථාවට අපි කියනවා. ඒ කියන්නේ මේ ස්පෝර්ට් නේම් කියන කෙනා SID එක මත පමණක් රැඳී පවතීම අපි කියනවා partial dependency කියලා. ආංශික පරායත්තතාවය කියලා. තේරුණාද? ඔව් සර් තේරුණා. right හොඳයි. අනිත් අය right okay. එතකොට දැන් දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට එළඹෙන්න නම් ඒ කියන්නේ second normal form වෙන්න නම් ඔන්න ඔය අපි කියපු ඔය ආංශික පරායත්තතාවයි ඊළඟට පරායත්ත නොවීමයි කියන එක අස් කරන්න ඕනේ. right? එතකොට එතනදී අස් කරන්න තියෙන ක්‍රමවේද තමයි නැවත වතාවක් මේ පරායත්ත නොවන කොටස් හෝ පරායත්ත නොවන කොටස් තියෙනවා නම් ඒගොල්ලෝ ඇත්තටම අස් කරලා වෙනම ටේබල් එකකට දානවා. right? මොකද රඳා පැවැත්මක් නැහැනේ. ඒතර රඳා නොපවතින කෙනා ගත්තා වෙනම ටේබල් එකකට දාගත්තා. ඒක සරලයි. භාගයට රඳා පවතින නැත්නම් ආංශිකව රඳා පවතින කෙනෙක් වුණොත් එයා ආංශිකව රඳා පවතින්නේ කාත් එක්කද ප්‍රයිමරි කී එකේ මොන කොටසත් එක්කද අන්න ඒ කොටසත් එක්ක වෙනම ටේබල් එකකට වෙන් කරන්න ඕනේ. ඉතිරි ටික ඒ ටේබල්ස් වල තියෙන අරින්න ඕනේ. right? මෙතන පහළ සිද්ධ කරලා තියෙන ওই දෙයම තමයි right? එතකොට ස්ටුඩන්ට් ටේබල් එකයි ස්පෝර්ට් ටේබල් එකයි තමයි ෆස්ට් නෝමල් ෆෝම් එකේ මට හම්බෙච්ච ටේබල් දෙක. දැන් අපි ඒකේ ගැටලුව අඳුනගත්තා. ස්ටුඩන්ට් ටේබල් එකේ ආංශික පරායත්තතාවවත් පරායත්ත නොවීම කියන එකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහැ. ඒ නිසා ටේබල් 1 එක ඔටෝමැටිකලි නැත්නම් ස්ටුඩන්ට් ටේබල් එක ඔටෝමැටිකලි second normal form එකට promote වෙනවා. right? විහංසා දුවය අහලා තියෙන ප්‍රශ්නේ ඒක අදාළ වෙන්නේ පුතේ ආංශික පරායත්තතාවයට partial dependent කියන කතාවට. right? ඔක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න විහංස මම හිතනවා පොඩ්ඩක් අපැහැදිලි කියලා කතාව තාම විහංසට. දැන් අපි බලන්නේ විහංස ප්‍රයිමරි කී එකක් තියෙනවා නම් ඒක
කොම්පොසයිට් එකක්ද? ඒ කියන්නේ කට්ටිය එක කීප දෙනෙක් එකතු වෙලා හැදිච්ච එකක්ද? නැත්නම් තනි එක්කෙනෙක්ද? දැන් මගේ ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්ඩෙක්ස් කියන්නේ ප්‍රයිමරි කී එක. ස්පෝර්ට් ටේබල් එක එකේ SID සහ ඉන්ඩෙක්ස් කියන දෙකම කියන්නේ ප්‍රයිමරි කී එකක්. right? එතකොට ඉන්ඩෙක්ස් කියන කොලම් එකයි එක ගත්තොත් එක ප්‍රයිමරි කී කොලම් එකයි SID ඉන්ඩෙක්ස් කියලා ගත්තොත් ඒ දෙන්නම එකතු වෙලා එයා කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක්. එතකොට අපි ඔතනදී බලන්නේ දුව මේ අනිත් හැම ෆීල්ඩ් එකක්ම එයාට අදාළ ප්‍රයිමරි කී එක මත රඳා පවතිනවාද කියන ප්‍රශ්නේ තමයි අපි බලන්නේ. එතකොට ඒ රඳා පවතින්නේ නැත්නම් රඳා නොපවතින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කිසිසේත්ම රඳා නොපැවතීම. අනිත් එක තමයි භාගයට රඳා පැවතීම. එතකොට මේ කිසිසේත්ම රඳා නොපැවතීම තිබ්බොත් සෙකන්ඩ් නෝමල් ෆෝම් වෙන්න බෑ. භාගයට රඳා පැවතීම තිබ්බොත් ඒත් සෙකන්ඩ් නෝමල් ෆෝම් වෙන්න බෑ. විහංස පැහැදිලිද? හිතාරා රිවිෂන් දුවහනේ රිවිෂන් ක්ලාස් එකක් ගැනද නැත්නම් දුව අපේ ක්ලාස් එකේ රිවිෂන් පටන් ගන්නෙ මොන කාලේ කියලා කියන එකද? හිතාරා අපේ එකේ රිවිෂන් පටන් ගන්න අපිට තව තියෙනවා ලොකු යුනිට් දෙකක් ඉවර කරගන්න පුතේ. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ මේ DBMS කියන 8 වෙනි එකේනේ. අපිට තියෙනවා 9 10 කියන පාඩම් දෙක ඉවර කරගන්න. right? ඒ කියන්නේ 9 10 11 12 13 ඔය කියන පාඩම් පහම අපිට තියෙනවා. ඒකේ 9යි 10යි තමයි ලොකු පාඩම් දෙකකට තියෙන්නේ. ඒ දෙක ඉවර කරලා මේ පාඩම් තුනට නම් ලොකු කාලයක් යන්නේ නැහැ. කොහොම හරි සිලබස් එක ඉවර වෙලා තමයි අපි රිවිෂන් පටන් ගන්න. right? මොකද ඕගොල්ලන්ට අපි දැන් මේ යන්නේ 2021 8 වෙනි මාසෙනේ 2020 හරි විදිහට ගත්තොත් 2022 8 වෙනි මාසෙනේ ඕගොල්ලන්ට තියෙන්නේ එක්සෑම් එක සාමාන්‍ය විදිහට ගත්තොත්. එතකොට ටාගට් එක තමයි අලුත් අවුරුදු නිවාඩුව. ඒ කියන්නේ අප්‍රේල් වලට කලින් සිලබස් එක ඉවර කරගන්න. right? මට හිතෙනවා මේ යන විදිහට අප්‍රේල් වලට කලින් ගොඩක් කලින් ඉවර වෙයි කියලා. right? තව අපිට මේ අවුරුද්දේ මාස 4ක් ඉවර කරගන්න තියෙනවානේ. ඒක කියන්නේ සිලබස් එක ඉවර වෙලා තමයි පුතේ රිවිෂන් පැත්ත පටන් ගන්න. right? හරි. කොබාන විහංස අහලා තියෙන එක මට ලියන්න. අන්න හරි. yes. හරියට හරි විහංස. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. right? ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් ටේබල් එක ගත්තොත් ස්ටුඩන්ට් ටේබල් එකේ name, city, postal code කියන තුන් දෙනාම index number එක මත depend වෙනවා. හැබැයි ස්පෝර්ට් ටේබල් එක ගත්තොත් ස්පෝර්ට් ටේබල් එකේ ස්පෝර්ට් name එක රඳා පවතින්නේ SID එක මත විතරයි. practice hours කියන එක SID and index කියන දෙන්න මතම රඳා පවතිනවා. හරි. එතකොට ස්ටුඩන්ට් ටේබල් එකේ දෙවන ප්‍රමතකරණ අවස්ථාවට අදාළව තියෙන ගැටලු පවතින්නේ නැහැ. ඒ කියන්නේ ආංශික පරායත්තතාවයක් නැහැ, භාගයට රඳා පැවැත්මක් නැහැ, රඳා නොපැවතීම කියන එකක් නැහැ. ඒක නිසා මේ ස්ටුඩන්ට් ටේබල් එක පළමු ප්‍රමතකරණ අවස්ථාවේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එක ඔටෝමැටිකලි දෙවන ප්‍රමතකරණ අවස්ථාවටත් ඒ විදිහටම අපිට අරගන්න පුළුවන්. හැබැයි ස්පෝර්ට් ටේබල් එක අපිට එහෙම අරගන්න බෑ. හේතුව ස්පෝර්ට් නේම් එක රඳා පවතින්නේ SID මත පමණයි.
එයා ඉන්ඩෙක්ස් එක මත රඳා පවතින්නේ නැහැ. ක්‍රීඩාවේ නම ක්‍රීඩාවට අදාළ අංකයත් එක්ක රඳා පවතින්නේ. ළමයාගේ නම මත ක්‍රීඩාවේ නම වෙනස් වෙන්නේ නැහැනේ. හැබැයි ප්‍රැක්ටිස් අවර්ස් කියන එක ක්‍රීඩාවේ අංකයයි ඉන්ඩෙක්ස් එකයි දෙකම මත. මොකද යම් ළමයෙක් යම් ක්‍රීඩාවක් සඳහා වෙන් කරන වේලාවක් ඒ තියෙනවා. එතකොට ළමයාත් ඕනේ ක්‍රීඩාවත් ඕනේ පැය දෙක කියන එක විස්තර කරන්න. එතකොට මෙතනදී අපිට දකින්න පුළුවන් partial dependency කියන එක. ස්පෝර්ට් නේම් එක සම්පූර්ණ ප්‍රයිමරි කී එක මේ දෙන්නම එකතු වෙලා හදන්නේ. නමුත් ස්පෝර්ට් නේම් කියන කෙනා රඳා පවතින SID එක මත විතරයි. ඒ කියන්නේ partial dependency. එතකොට partial dependency තිබ්බත් non dependency තිබ්බත් ඒ partial dependency පෙන්නනවා නම් partial dependency එක පෙන්නන කොලම් එක සහ එයා රඳා පැවතිලා තියෙන primary key එකේ කොටස ඒ දෙන්න වෙනම table එකකට අරගන්නවා. non dependency පෙන්නනවා නම් ඒ depend වෙලා නැති කොලම් එක වෙනම table එකකට අරගෙන එයාට primary key එකක් assign කරන්න ඕනේ අලුතෙන්. දැන් මම මෙතන කරලා තියෙන්නේ SID එකයි sport name එකයි වෙනම table එකකට අරගෙන තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති අර මේ SID එක මේ repeat වෙවි මේ table එකේ තිබ්බ එක සෑහෙන පුංචි වෙලා තියෙනවා. මොකද අපිට මේ sport name එක මේකේ විදිහට මේ S1 කියලා දෙකකුයි S2 කියලා දෙකකුයි එහෙම යන අවශ්‍යතාවයක් නැහැනේ. S1 කියලා කියන්නේ cricket, S2 කියලා කියන්නේ swimming. ඒ විදිහට manage කරගන්න පුළුවන්. ඉතිරි ටික, ඒ කියන්නේ practice hours කියන එක ඉතිරි, index number එක කියන එක කොහොමද ඉතිරි සහ practice hours කියන එක index number එක මත සහ SID එක යන දෙකම මත රඳා පවතින එක්කෙනෙක්. ඒක නිසා මේ table එකේ SID index සහ practice hours කියන එක තියෙනවා. මේ sport name SID එක මත රඳා පැවතිච්ච නිසා ඒ දෙක වෙනම table එකකට අපි අරගන්නවා. එතකොට අපිට හම්බෙනවා දෙවන ප්‍රමත කරන අවස්ථාවේ tables ටික. ඒතර දෙවන ප්‍රමත කරන අවස්ථාවේ table තුනක් තියෙනවා. මෙතන student sport table කියලා මම අරන් තියෙනවා. එයා දෙවන ප්‍රමත කරන අවස්ථාවේ දැන් practice hours තමයි එකම field එක යාගේ තියෙන. එයා මේ දෙන්න මතම depend. ඒක නිසා අවශ්‍යතාවය සන්තුෂ්ටයි. sport table එකේ sport name තියෙනවා. එයා SID එක මත සම්පූර්ණයෙන් depend. එතකොට sport table එකත් දෙවන ප්‍රමත කරන අවස්ථාවේ මම කලින් කිව්ව විදිහට student table එකේ name, city, postal code කියන කට්ටිය තුන් දෙනාම index එක මත රඳා පවතිනවා. ඒක නිසා එයාත් දෙවන ප්‍රමත කරන අවස්ථාව. හරි. පැහැදිලිද? ඔවුලමයි? right. හරි. දැන් ඊළඟට තියෙන්නේ අන්තිම ස්ටෙප් එකට යන්න. දැන් 2NF දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට second normal form නැත්නම් 2NF කියලා අපි කියනවා. ඒතර 2NF එක්ක නෑ ඇවිල්ලා තියෙන්නේ. දැන් දෙවන ප්‍රමත කරන අවස්ථාවෙන් තුන්වෙනි ප්‍රමත කරන අවස්ථාවට කන්වර්ට් කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අන්තිම ස්ටෙප් එකට. අපේ සිලබස් එකේ හැටියට ප්‍රමතකරණය තව ඇඩ්වාන්ස් වුණාම තව වචන එනවා BCNF කියලා තියෙනවා boys code normal form කියලා. ඒ තැන් වලට අපි යන්නේ අපි 3NF ගාවින් අතර වෙනවා. right? දැන් මේ 2NF කෙනෙක් 3NF එකක් නොවීමට හේතුව ගැටලුව තමයි මේ සංක්‍රාන්ති පරායත්තතාවය. right? එතකොට මේ සංක්‍රාන්ති පරායත්තතාවය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවනේ මේ දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවේ ඉන්න කෙනෙක් තමයි අපි මේ තුන්වෙනි එකට තල්ලු කරන්න හදන්නේ කියලා. එතකොට දෙවෙනි ප්‍රමත කරන අවස්ථාවට එනකොට අපි දන්නවා primary key එක නොවන fields ඔක්කොම primary key එක මත රඳා පවතිනවා දැන් කියන්නේ. ඒක තමයි අපි දෙවන ප්‍රමත කරන අවස්ථාවේදී ඕකේ කරගත්තද. primary key එකක් තියෙනවා එයා මත අනිත් හැමෝම රඳා පැවතිලා ඉන්නවා. අන්න එහෙම ඉන්න අවස්ථාවක primary key එක ඇරුණම තියෙන ඉතිරි fields ටික ඇතුලේ
දෙන්නෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා තමන් මත රඳා පවතින. right? කෙන උදාහරණයක් විදිහට මේ ස්ටුඩන්ට් ටේබල් එක ගත්තොත් ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක මත රඳා පවතිනවා මේ තුන් දෙනාම. ළමයාගේ නම, ළමයා ඉන්න සිටි එක, ළමයාගේ පෝස්ටල් කෝඩ් එක. හැබැයි මේ තුන් දෙනා අතරේ මේ සිටි එකයි පෝස්ටල් කෝඩ් එකයි කියලා කියන්නේ එකිනෙකා මත රඳා පවතින ෆීල්ඩ්ස් දෙක. පෝස්ටල් කෝඩ් එක අයිති වෙන්නේ එක්තරා සිටි එකකට. සිටි එක වෙනස් වෙනකොට ඒකට අදාළ පෝස්ටල් කෝඩ් එක තමයි හම්බෙන්නේ. ඒක ඔයගලන්ට ටාගට් කෙනෙක් අඳුන ගන්න පුළුවන්. කොට්ටාවට තියෙන P1. කොට්ටාව තියෙන්නේ කොතනද? ඒක තියෙන්නේ P1. හෝමගමට P2. මුගේකොට P3. right? ඒතර ඔන්න ඔය වගේ අවස්ථාවකට අපි කියනවා සංක්‍රාන්ති පරායත්තතාවය කියලා. transitive dependency. right? ඒ කියන්නේ මේ name, city, postal code තුන් දෙනාම index number එක මත depend. හැබැයි මේ index number නොවන කට්ටිය අතර ඉන්නවා තමන් මත depend වෙන අය. city එක මත postal code එක depend. එහෙම අවස්ථාවකට තමයි අපි සංක්‍රාන්ති පරායත්තතාවය කියලා කියන්නේ. එහෙම තියෙනවා නම් අපිට එයාව third normal form කිරවීමේ ගැටලුවක් තියෙනවා. third normal form කියන්න බෑ යාට ඒ වගේ අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙම කෙනෙක් third normal form කරන්න නම් නැවත වතාවක් අපිට වෙනවා ඒ ටේබල් එක වෙන් කරගන්න. වෙන් කරන්නේ කොහොමද? සංක්‍රාන්ති පරායත්තතාවයට transitive dependency වලට අදාළ දෙන්න වෙනම වෙන් කරනවා. අදාළ දෙන්න හෝ කීප දෙනා. දෙන්නම කියලා අපිට කියන්න බෑ. සමහරවිට තුන් දෙනෙක් වෙන්නත් පුළුවන්. එකිනෙකා මත රඳා පැවතීම කරනවා. ඒක සිද්ධියට අනුව වෙනස් වෙනවා. කොහොම හරි සංක්‍රාන්ති පරායත්තතාවයේ පෙන්වන කට්ටිය වෙනම ටේබල් එකකට දානවා. ඉතිරි වෙන කට්ටිය ඒ ටේබල් එකේ හැම ඉතිරි වෙන්න ආරම්භ. right? ඒතර ඒක තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. මේ ස්ටුඩන්ට් ටේබල් එකේ index and name කියන දෙන්න ඉතිරි වෙනවා. city and postal code කියන එක නා postal code එක primary key එක වෙච්ච postal code and city තියෙන ටේබල් එකකට වෙන් වෙනවා. මේ දෙන්න එකම ටේබල් එකේ ඉඳලා වෙන් වෙච්ච නිසා ඒ දෙන්න අතර සම්බන්ධකම් තියාගන්න ඕනේ. ඒ නිසා postal code එක මේ ස්ටුඩන්ට් ටේබල් එකට අරගෙන තියෙනවා foreign key එකක් විදිහට. එතකොට ඇයි අපි postal code එක ස්ටුඩන්ට් ටේබල් එකට දානවා කියලා තීරණය කරේ? මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් index එකයි postal code එකයි අතර තියෙන සම්බන්ධය. index එකයි postal code එකයි අතර තියෙන සම්බන්ධය බැලුවොත් එක postal code එකකට indexes කීපයක් තියෙන්න පුළුවන් නේ. P1 කියන postal code එක 0.1ක් තියෙනවා. P1 කියන එක 0.2ක් තියෙනවා. එතකොට එක postal code එකකට index numbers ගොඩක් තියෙනවා. one to many සම්බන්ධතාවයක්. many වැටෙන්නේ student table එක පැත්තට. ඒත් අපි දන්නවා අර schema එක manage කරනකොට අපි කරා one side එකේ එක්කෙනා ගෙනහිල්ලා many side එකට copy කරන්න ඕනේ අනිවාර්යෙන් relationship එක හරියට හදාගන්න. right? එතකොට ඒ විදිහට මේ tables දෙක වෙන්වීම සිද්ධ වෙනවා. එතකොට මේ student table එක තෙවන ප්‍රමත කරන අවස්ථාවට එන්න කොටස් දෙකකට කැඩෙනවා. අර අනිත් දෙන්න sport table එකයි student sport table එකයි දෙවන ප්‍රමත කරන අවස්ථාවේදී හැදිච්ච ඒගොල්ලන්ට මේ transitive ගැටලු නැහැ. මොකද SID index මත practice hours කියන එක නා සම්පූර්ණයෙන් depend. transitive වෙන කරන්න කෙනෙක් නෑ යාට. SID එක මත sport name එක depend. එයාට transitive කරගන්න කෙනෙක් නෑ. එතකොට මේ second normal form හිටපු මේ table දෙක එහෙම්මම third normal form වලටත් automatically update වෙනවා. student table එක මේ ආකාරයෙන් third normal form එකට update වෙනවා. පැහැදිලිද? හරි.
අවසානට පෙන්නලා තියෙනවා මේ third normal form වෙච්ච tables ටික. ස්පෝර්ට් ටේබල් එකේ ඉන්නවා ස්පෝර්ට් නේම් එකයි SID එකයි, ස්ටුඩන්ට් ස්පෝර්ට් ටේබල් එකේ ඉන්නවා SID එකයි, ඉන්ඩෙක්ස් එකයි, ප්‍රැක්ටිස් අවර්ස් කියන ප්‍රමාණය. ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්නවා නේම්, postal code මෙයා foreign key එකක්, ඉන්ඩෙක්ස්. ඊළඟට මෙතන මම residence කියන ටේබල් එක දීලා තියෙන්නේ address එකට අදාළව තියෙන එක, postal code and city එක තියෙන තැන. postal code එක primary key එක වෙලා එයා තෙවන ප්‍රමත කරන අවස්ථාවේ ඉන්නේ. ඔය විදිහට අපිට පුළුවන් details ටික වෙන් කරගන්න. හරි. එතකොට ඕක තමයි normalization වලට අදාළව අපිට කතා බහ කරන්න තියෙන්නේ. right? ඔතනින් ER diagram part එක ඉවරයි. තව SQL කියලා part එකක් අපිට එහෙම් පිටින් ඉතිරි වෙලා තියෙනවා. එතනට යන්න කලින් අපි 2018 ප්‍රශ්නේ පොඩ්ඩක් try කරලා යමු. right? මොකද 2018 තියෙන ඔය ප්‍රමතකරණයට අදාළව අපිට කරන්න වැඩ ටිකක්. right? තපරේක මේකට වඩා හොඳ ප්‍රශ්නයක් තිබ්බා ඔයගලන්ට. හරි, මේ තියෙන්නේ 2019 පේපර් එක. right? බලන්න මේකේ මේක full question එකක්. right? full question එකේ A හා B කොටස් දෙක තියෙන්නේ ප්‍රමතකරණ වලට අදාළව, CDE කියන කොටස් ටික තියෙන්නේ, CD කියන කොටස් දෙක තියෙන්නේ ER diagram එකට අදාළව. E කියන කොටස තියෙන්නේ SQL. ඒක ඔයගලන්ට කරන්න බෑ තාම. බලන්න ABCD කියන කොටස් හතර කරගන්න පුළුවන්ද කියලා මම WhatsApp එකට දානවා මේක. මේකෙත් තියෙන අරින්නම්. ස්ක්‍රීන් එකෙත් ඔයගලන්ට බලා ගන්න ඉඩ අරින්නම්. ඉංග්‍රීසි එකක් දානවා ළමයි. හරි, බලන්න try එකක් දෙන්න. දැන් 5:03යි වෙලාව. ඔකට වැඩි වෙලා ගන්න එපා. අපි විනාඩි 15ක් විතර වගේ තියාගමු. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ. ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. 5:18ට මම ඕක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හැමෝම ඕක try කරන්න. ඒකයි වැදගත්කම.
විහන්සා ඉන්න පොඩ්ඩක් මං ප්‍රශ්න කියනවා. right okay. ජස්ටිෆයි කරන්න කියන්නේ විහඟ අපි කියන්න ඕනේ විහන්ස කියන්න ඕනේ ඒ කියන්නේ අර අපි කතා කරන්නේ ගැටලු වගේක්. එතකොට මෙයා ෆස්ට් නෝමල් ෆෝම් නම් කියන්න ඕනේ රිපීට් වෙන කොලම්ස් නැහැ. දත්ත ඇටොමික් ආකාරයෙන් තියෙන්නේ. ඒක නිසා ෆස්ට් නෝමල් ෆෝම්. එතකොට සෙකන්ඩ් නෝමල් ෆෝම් වලට එනකොට ෆස්ට් නෝමල් ෆෝම් වල දේවල් නැහැ කියන්නත් ඕනේ. සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේ දේවල් නැහැ කියන්නත් ඕනේ. ඒ කියන්නේ රිපීට් වෙන අනවශ්‍ය විදිහට රිපීට් වෙන කොලම්ස් නැහැ. දත්ත ඇටොමික් ආකාරයෙන් තියෙන්නේ. ආංශික පරායත්තතාවය නැහැ. පරායත්ත නොවීම කියන එක නැහැ. නැත්තම් ඒ දෙක අතෑරලා අපිට කියන්න පුළුවන් සියලුම ප්‍රයිමරි කී නොවන ෆීල්ඩ්ස් සම්පූර්ණයෙන් ප්‍රයිමරි කී එක මත පරායත්තව පවතිනවා කියන. ඩිපෙන්ඩ් වෙලා පවතිනවා කියන. right ඒ කියන කරුණු ටික කියලා කියන්නේ. එයා third normal form නම් third normal form ගාවට වෙනකන් තියෙන දේවල් ටික කියන්නේ. හිතාරා B එකක් කරන්න. B එකක් කරන්න.
right ළමයි මොකක්ද තත්ත්වය තව වෙලාව ඕනේද අපි කතා බහ කරමුද ළමයි වෙලාව ඌමනා නම් කියන්න නැත්නම් අපි කතා බහ කරමු right අපි කතා බහ කරමු හරි මේ තියෙන්නේ උත්තර ටික right මම සිංහලොත් මේක විස්තර කරන්නම් right පළවෙනි රිලේෂන් එක ඒගොල්ලෝ කියලා තියෙන්නේ second normal form එකේ කියලා right දැන් ඇයි ඒක එහෙම වෙන්න හේතුවක් වෙන්නේ මෙතන අපිට දීලා තියෙන ප්‍රශ්නේ තමයි එක්තරා වාහන කුලියට සැපීමේ සමාගමක ලියාපදිංචි වාහන හිමිකරුවන් නැත හිමිකරුවන්ගේ වාහන ලබාගෙන පාරිභෝගිකයන් වෙත කුලියට ලබා දෙයි වාහන කුලියට සැපීමේ සමාගමට අදාළව පහත් දැක්වෙන සම්බන්ධතා සලකන්න right ඒකේ customer vehicle owner vehicle කියන තුන තියෙනවා customer NIC customer name city postal code කියලා තියෙන්නේ vehicle owner ගේ owner ID owner name contact number vehicle එකේ vehicle registration number description owner ID කියලා එකක් තියෙනවා ඊළඟට පහළ විස්තර කිරීම තියෙනවා කස්ටමර් සම්බන්ධතාවයේහි අනන්‍ය වන කස්ටමර් NIC පාරිභෝගිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය කස්ටමර් නේම් සහ ඔහුගේ ජීවත් වන නගරය සහ එම නගරයේ පෝස්ටල් කෝඩ් අඩංගු වේ එක් පාරිභෝගිකයෙකු එක් නගරයක ජීවත් වන අතර එක් නගරයක් තුල පාරිභෝගිකයන් රාශියක් ජීවත් විය හැක ඒ වගේම මේකේ පැහැදිලිව කියලා තියෙනවා තැපැල් කේතේ නගරය මත රඳා පවතී right ඊළඟට vehicle owner එක සම්බන්ධයෙන් කියලා තියෙනවා ඒකේ අනන්‍ය එක owner ID ඒ කියන්නේ primary key එක owner ID owner name සහ contact number කියන එක තියෙනවා vehicle එකේ primary key එක vehicle registration number description සහ owner ID කියන එක තියෙනවා කියලා. ඒ වගේ මෙතන කියලා තියෙනවා පාරිභෝගිකයෙකුට වාහන එකකට වඩා කුලියට ගත හැකිය තවද කිසියම් වාහනයක් පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට වෙනස් අවස්ථාවලදී කුලියට දිය හැකිය. සෑම වාහනයකටම තනි හිමිකරුවෙකු සිටින අතර එක් හිමිකරුවෙකුට වාහන එකකට වඩා තිබිය හැක. right ඒතර ඔය කියන දේවල් ටික ඔයගලන්ට ලබා දීලා තියෙනවා. ඒතර මෙතන මුලින්ම අහලා තියෙනවා 1 2 3 ඇති සම්බන්ධතා පවතින්නේ කුමන ප්‍රමතකරණයේහිද ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. ඕක තමයි අපේ මේන් ටාගට් එක දැන් මේ අපි ප්‍රශ්නේ කරලා ඒකට අදාළව තියෙන ටික තමයි දැන් මේ කතා බහ කරන්න හදන්නේ. එතකොට පළවෙනි රිලේෂන් එක ගත්තොත් පළවෙනි රිලේෂන්ෂිප් එක ගත්තොත් පැහැදිලිවම second normal form. මොකද අපි අපේ ප්‍රශ්නේදී කතා කරපු city and postal code කියන එක මෙතනත් පාවිච්චි වෙලා තියෙනවා. එතකොට මේකේ කියලා තියෙනවා customer NIC තමයි primary key එක වෙන්නේ. right එතකොට customer NIC එක primary key නම් customer name city postal code කියන තුන් දෙනාම මේකේ කියලා තියෙන විදිහට ඒ customer ගේ නම customer ජීවත් වෙන නගරය සහ customer ගේ නගරයට අදාළ postal code එක. එතකොට customer name city postal code කියන තුන් දෙනාම customer NIC එක මත රඳා පවතිනවා. right ඒ කියන්නේ මේ තුන් දෙනාම මෙයා මත රඳා පවතිනවා.
හැබැයි ඔයකෙම කියලා තියෙනවා city එක postal code එක මත රඳා පවතිනවා කියලා. ඒ කියන්නේ සංක්‍රාන්ති පරායතතාවයක්. transitive dependency එකක් එතනදි පෙන්නනවා. එතකොට අර fully depend වෙලා ඉන්න නිසා කොළ පාටින් පෙන්නලා තියෙන full dependency එක සම්පූර්ණයෙන් පරායත්ත වීම. එහෙම වුණාම second normal form okay. primary key මෙයා primary key එක නොවන කට්ටිය primary key එක මත රඳා පවතිනවා. second normal form okay. හැබැයි third normal form වෙන්නේ නැහැ. අපිට මෙයා first normal form qualified ද කියලා බලා ගන්න පුළුවන්. අපි දැන් second normal form දැක්ක පමණින් first normal form qualified වෙලා තමයි second normal form එකට එන්න ඕනේ. නමුත් අපි ඒක sure කරගන්න ඕනේ. right? එතකොට ඒක බලන්නේ කොහොමද? අනවශ්‍ය columns repeat වෙලා තියෙනවද? මේකේ data පෙන්නලා නැහැ අපිට. එතකොට අනවශ්‍ය column පැත්ත ගැන තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒතර අනවශ්‍ය විදිහට columns repeat වෙලා නැහැ මෙතන. ඒක නිසා පළවෙනි එක අපිට කියන්න පුළුවන් second normal form එකේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ justification එක විදිහට අනවශ්‍ය විදිහට columns repeat වෙන්නේ නැහැ. ඒක නිසා first normal form qualified. primary key එක මත primary key නොවන හැමෝම depend වෙලා ඉන්නවා. ඒක නිසා second normal form qualified. එහෙම නැත්තම් කියන්න ඕනේ primary key එක මත depend නොවන හෝ primary key එක මත අර්ධ වශයෙන් depend වෙන අය customer table එකේ නැහැ. ඒක නිසා second normal form qualified first relation එක. පැහැදිලිද ළමයි? මෙතන right එතකොට මෙතන මේකට කියලා තියෙනවා as all non-key attributes are fully functionally depends on the primary key, there are transitive dependency. කියන්නේ මෙතනදී කොටස් දෙකක් ගැන විතරයි කතා කරලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න first normal form එක ගැන කතා බහ කරලා මෙන්න. ඒකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට වැරදි දාන්න කිසිම හේතුවක් නැහැ. right? දෙවෙනි සහ තුන්වෙනි දෙන්න ගැන කියලා තියෙනවා මේ දෙකෙන් එකක් normal form 2 කියලා ගන්නත් පුළුවන් normal form 3 කියලා ගන්නත් පුළුවන් කියන එක right මෙතන anyone or both form කියලා උත්තර දීලා තියෙනවා. එතකොට අපිට ඉතින් පැහැදිලිවම යන්න පුළුවන් දේ third normal form කියන එක. මොකද හේතුව vehicle කියන එකේ owner ID තමයි primary key එක. owner name කියලා කියන්නේ owner ගේ නම, contact number කියලා කියන්නේ owner ගේ contact number එක. ඒ නිසා අපිට third normal form කියලා මේ එතකොට කියන්න පුළුවන් මේකේ repeat වෙන columns නැහැ. සියලුම primary key නොවන fields primary key එක මත depend වෙලා තියෙනවා සහ transitive dependency නැත. right? ඒක නිසා third normal form කියලා කියන්න පුළුවන්. vehicle එකකට කියන්න පුළුවන් registration number එක තමයි primary key එක. description එක කියලා කියන්නේ වාහනයේ විස්තරය. owner ID එක කියලා කියන්නේ foreign key එකක්. ඒතර අපි owner ID එක vehicle registration number එක මත depend වෙනවද කියලා හොයන්න යන්නේ නැහැ. මොකද ඒක depend වෙන්නේ නැහැ කීයටවත්. right? එතකොට මෙතනදී owner ID කියලා කියන්නේ මේ අර එක owner කෙනෙකුට වාහන කීපයක් තියාගන්න පුළුවන් කියන එක මත හම්බෙලා තියෙන foreign key ලබා දීමක් තමයි මෙතනට සිද්ධ කරලා තියෙන්නේ. right? එතකොට මේක සරලව කියන්න තියෙන්නේ අනවශ්‍ය විදිහට repeat වෙන columns නැහැ. සියලුම non primary key attributes primary key attribute එක මත රඳා පවතිනවා සහ transitive dependency නැත. ආයෙත් vehicle කියන එක ඒක නිසා third normal form වලට අයිති. පැහැදිලිද? right. හොඳයි. ඊළඟට කතා කරලා තියෙනවා දෙවෙනි කොටසේ ඉහත සම්බන්ධතාව ඔබ විසින් 5 කොටස සඳහන් කළ දැනට පවතින ප්‍රමතකරණයෙන් මීළඟ ප්‍රමතකරණයට හරවන්න.
එතකොට ඇත්තටම 2යි 3යි කරන්න වෙනස්කමක් නැහැ. ඒක third normal form කියලා නරන් තියෙන්නේ. ඒ විදිහටම ලියන්නයි තියෙන්නේ. right? ඒ කියන්නේ 2යි 3යි මේ විදිහටම ලියලා පෙන්නනවා. 1යි 3යි ලියනකොට පළවෙනි එක ලියනකොට customer NIC customer name postal code එකක තියෙන්න ඕනේ. postal code and city කියන එක තව table එකක ලියලා පෙන්නන්න ඕනේ. right? table එක කියලා කියන්නේ තව scheme එකක්. මේ විදිහේ scheme එකක් ලියලා පෙන්නනවා නම් හරි. මෙතන මේගොල්ලෝ කරලා තියෙනවා. පේනව නේද? customer NIC customer name city. මෙතනට city ගන්නත් පුළුවන් postal code ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. right? මොකද මේ එක city එකකට එක postal code එකයි තියෙන්නේ. එතකොට city කියන එකත් unique, postal code කියන එකත් unique. postal code දාලා duplicate කර ගැටලුවක් නැහැ. city දාලා duplicate කර ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න මේකේ මේගොල්ලෝ underline කරලා පෙන්නලා නැහැ city එකද postal code එකද කියන එක. underline කියන්නේ primary key එක විදිහට ඔයා තෝරගන්න දේ මෙතන duplicate කරන්න. right? මොකද එක නගරයක customers ලා ගොඩක් ඉන්නවා කියලා තමයි කතා බහ වෙලා තියෙන්නේ. right? එතකොට එක නගරයේ customers ලා ගොඩයි. customers පැත්ත තමයි menu වෙන්නේ. ඒක නිසා එක්ක city එක duplicate වෙන්න ඕනේ නැත්නම් postal code එක duplicate වෙන්න ඕනේ. දෙකෙන් එකක්. right? relation 2 එක කිසිම වෙනසක් නැහැ. තවදුරටත් normalize විය නොහැක කියලා ඒක මේ විදිහටම ලියලා පෙන්නනවා. relation 3 එකත් තවදුරටත් normalize විය නොහැක කියලා ඒකම ඒ විදිහටම ලියලා පෙන්නනවා. එතකොට ඒවා ලියන්න ඕන ළමයි. මොකද ඔයගලගේ ප්‍රශ්නේදී මේගොල්ලෝ අහලා තියෙනවා. ඒක ලියලා පෙන්න මේ PQR ST තැන් වලට එන පිළිතුර ලියලා පෙන්නන්න කියලා. එතකොට P වලට එන්නේ මොකක්ද S වලට එන්නේ මොකක්ද කියලා පළවෙනි ටේබල් එක වෙන් වුණාම ලියන දෙක ලියන්න ඕනේ. QR කියන දෙන්න නම් අපිට ගැටලුවක් නැහැ. sorry ළමයි මම වරදන. මීළඟ ප්‍රමතකරණය කියන එකට P වලට එන්නේ 3NF, Q වලට එන්නේ 2. මේකේ ඊළඟට ප්‍රමතකරණයක් නැහැ. ඒ කියන්නේ එක්ක 3NF ම කියලා ලියන්න පුළුවන් නැත්නම් තවදුරටත් ප්‍රමතකරණය නොවේ කියලා ලියන්න පුළුවන්. R වලටත් තවදුරටත් ප්‍රමතකරණය නොවේ කියලා හරි නැත්නම් 3NF කියලා හරි ලියන්න පුළුවන්. right? එතකොට S වලදී ඔයා ලියලා පෙන්නන්න ඕනේ පළවෙනි කෙනා කැඩෙන tables දෙක. T වල අර කලින් ස්කීම් එකම දෙවෙනි ටේබල් එකේ කලින් ස්කීම් එකම U වලට තුන්වෙනි ටේබල් එකේ කලින් ස්කීම් එකම ලියලා පෙන්නනවා නම් හරි. right? මම මාකින් ස්කීම් එක නැවත වතාවක් පෙන්නන්නම්. ඉතින් P වලට 3NF කියලා ලියලා තියෙනවා. S වල මේ අදාළ රිලේෂන් දෙක ලියලා පෙන්නලා තියෙනවා. Q වලට 3NF කියලා ලියලා තියෙනවා. T වලට ඒ අදාළ එක ඒ විදිහටම ලියලා පෙන්නලා තියෙනවා. right? එහෙම නැත්නම් Q වලට it cannot be normalized further from 3NF. 3NF වලට වඩා ඉදිරියට ප්‍රමතකරණය කළ නොහැක කියන එක ලියලා පෙන්නන්න ඕන. හරි. පැහැදිලිද ළමයි? හරි. right. හරි. මම ඊළඟ කොටස් දෙක ඊළඟ දවසේ කතා කරලා SQL පටන් ගන්නවා. ඒක නිසා හැමෝම එන්න වරද්දක් නැතුව SQL කියලා කියන්නේ ආයෙත් හැම ප්‍රශ්නයකම ඔයගලන්ට වෙනවා හම්බෙන කොටසක් සහ MCQ වල හම්බෙන කොටසක්. ඒකේ තියෙන්නේ SQL codes ලියන්න තියෙන්නේ. ඒත් මම ප්‍රැක්ටිකල් කර මෙතන ඔයගලන්ට පෙන්නනවා කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ ගාව ඔයගලගේ පොතේ අන්තිම පිටුවේ තියෙනවා SQL වලට අදාළව ප්‍රශ්න 40කට ලං වෙන්න ප්‍රශ්න ප්‍රමාණය මට මතක විදිහට. ඒ ප්‍රශ්න 40ට ඔයගොල්ලෝ SQL code ලියන්න ඕන. මාත් එක්ක ප්‍රැක්ටිකල් එක කර. right? ඒක ඔයගලන්ට ලිවීමක් තියෙන්නේ. නමුත් මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක මම පෙන්නනවා එකින් එකට. right? ඒ නිසා ඒක බලාගෙන මේ ප්‍රශ්න දෙක මේකේ ඉතිරි කොටස් දෙක කතා කරලා SQL පැත්තට යනවට ගන්න. right? ඒක නිසා අනිවාර්යෙන් එන්න අමතක කරගන්න එපා. ලබන සතිය අපි සාමාන්‍ය වෙලාවට හම්බෙන්නේ 4 නෙවෙයි 3:00ට හම්බෙනවා. right? මේ විදිහටම සෙෂන් එක අරගෙන යනවා. right? හරි මම ඉක්මනට සෙෂන් එක එන්ඩ් කරනවා ළමයි. මොකද 2021 කට්ටිය බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ට සෙෂන් එක 5:00 පටන් ගන්න තියෙන නිසා. right? හරි. thank you very much හැමෝටම. මම එන්ඩ් කරනවා සෙෂන් එක මෙතනින්. right? හරි. රෙකෝඩ් එක අනිවාර්යෙන් දානවා. රෙකෝඩ් එක අනිවාර්යෙන් මම වෙබ්සයිට් එකට දානවා ළමයි. right? okay. thank you very much.